ආයුබෝවන් ජයග්‍රහී දවස ප්‍රාර්ථනා කරනවා විශ්ව පන්සල හරහා එකතු වෙලා සිටින ඔබ සෑම දෙනාටම. ඉතින් ජ්‍යොතිෂයේ නොයෙකුත් වෙනස් වෙන තැන් පිළිබඳව මම හිතන්නේ විශ්ව පන්සල සෑම දවසකම කතා කරනවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන වෙනද වගේ ග්‍රහ මාරු වීම, ඒ වගේම නොයෙකුත් ග්‍රහ රටා පිළිබඳව නෙමෙයි අද මම ඔබේ ලග්නය පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශ්ව පන්සල හරහා. මොකද මේ මම හිතන්නේ ඔබ සෑම දිනාටම ලග්නයක් ඇති. ඒ ලග්නේ මේ ලෝකේ ඉපදෙන ජනග්‍රහණයේ කොටස් 12කට බෙදුවම එක් කොටසකට අයිති වෙන ලග්නයක් හැටියට මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියන මේ ලක්ෂණ 12ට ඔබව එක් ලග්නයකට හෝ අයත් වෙනවා ඇති කියන එක තමයි මගේ පූර්ණ විශ්වාසය වෙන්නේ. ඉතින් අපි මේ ලග්නයක් ගැන කතා කරාම බොහෝ විට අපි ඒ තුල තිබෙනා වූ ගුණාංග පිළිබඳ අවබෝධමත් වීම යම් කිසි දුර්වලතා තියෙනවා නම් ප්‍රධාන වශයෙන් අපි මේ දේවල් තුලින් අයින් වීම මම හිතන ගොඩාක් වැදගත් වේවි. විශේෂයෙන්ම මේ ජ්‍යොතිෂය පිළිබඳ කතා කරන්නේ කර්මඵල පිළිබඳව. ඉතින් මේ අපහට සිද්ධ වෙන්න තිබෙන යම් කිසි හිතකර තත්වයක් පෙරතියාම අඳුන ගන්න වගේම අහිතකර තත්වයක් එදෙන්න තියෙනවා නම් ඒ තුලින් පරිවේසම් වෙන්නත් මම හිතන්නේ මේ ජ්‍යොතිෂය කියන විෂය ගොඩාක් වැදගත් වේවි. ඉතින් විශ්ව පන්සල වටා එකතුලා සිටින ඔබ සෑම දෙනාටම අද මම කියන්න බලාපොරොත්තු වෙනවා මේ ලග්න පිළිබඳව කොයි වගේ ගති ලක්ෂණ පිහිටයිද, ඒ වගේම මේ ලග්න හිමිකාරීත්වයන් දරන උදවිය කොයි වගේ දේවල්ද වැඩිපුර ප්‍රගුණ කරගත යුත්තේ, කොයි වගේ දේවල් තුලින්ද ටිකක් පරිස්සම් වෙන්න ඕන කියන දේ අවබෝධ කරගත්තොත් මම හිතනවා මේ අභියෝගාත්මක සමය ඔබට ජයග්‍රහ ලීලාවෙන් නිම කරන්න ඉඩකඩ ලැබේවි කියලා. මොකද ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේ භූමිකාව නියම පරිදි ඔබ ඉටු කරන්න ඕන. ඔබ අධ්‍යාපන ලබන වයසේ දරුවෙක් නම් ඒ අධ්‍යාපන කටයුතු වලදී ඔබ ලබන්න පුළුවන් ජයග්‍රහණ ඉහළ මට්ටමෙම ළඟා කර ගන්න ඕන. ඔබ ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියෙක් නම් ඒ ප්‍රේමය ඔබගේ විවාහයක් දක්වා ගෙන යන්න ඔබ දක්ෂ විය යුතුයි. ඔබ විවාහක කෙනෙක් නම් ඒ යුග ජීවිත ආශ්‍රිතව ඔබ විසින් ඉටු කළ යුතුකම් වගකීම් එමට තිබෙනවා. ඒ වගේම ඔබ මැදි වයසේ පසුවන කෙනෙක් නම් ඔබගේ දුවා දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් සමුදායක් තියෙනවා. ඒ වගේම ඔබ වියපත් කෙනෙක් නම් ඔබ සෞඛ්‍ය පැත්තෙන් ගොඩාක් ප්‍රවේශම් විය යුතුයි. මෙන්න මේ කරුණු කාරණා දිහා බලද්දී මම හිතනවා ඔබගේ ලග්නයට අදාළ ගති ලක්ෂණ සහ ඔබ ප්‍රවේශම් විය යුතු දශාවන් පිළිබඳ අවබෝධ කරගත්තොත්, ඒ වගේම ඔබට ලැබීම් දෙන ග්‍රහයන් පිළිබඳ අවබෝධ කරගත්තොත් මම හිතනවා මේ කාලේ තියෙන අභියෝග ඔබට රාජ්‍යෝග බවට පත් කරගන්න පුළුවන් වේවි කියලා. ඉතින් විශ්ව පන්සල හරහා ලග්නෙන් ලග්නෙට කොයි වගේ ගති ලක්ෂණ තිරින කරයිද කියන එක අපි දැන් මදක් විමසලා බලමු. අවසාන රාශියෝ මීන ලග්නයේ උපන්න ඔබත් අපි විශ්ව පන්සල තුලින් අමතක කරේ නැහැ. ඉතින් මීන ලග්නයේ උපන්න ඔබත් පුල බලාගෙන නැති ඔබගේ චර්යා රටා කොහොමද කියලා දැනගන්නට වෙන්නේ නැති. මීන ලග්නයේ උපන්න ඔබේ ලග්නාධිපති වෙන්නේ ග්‍රහලෝකයේ පුරෝහිතය වෙන බ්‍රහස්පතිට. ඒ වගේම තමයි මීන ලග්නයේ උපන්න ඔබගේ ලග්නාධිපතිගේ දශාව වසර 16ක් පවතින බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි පුනාවස වීසා පුව පුටුප කියන නැකත් තුන තමයි ඔබගේ ලග්නාධිපති හිමිකාරී නැකත් තුන වෙන්නේ. අඟහරු සහ බ්‍රහස්පති ඔබගේ යෝගකාරක ග්‍රහයන් හැටියට තමයි ජ්‍යොතිෂයේ සලකන්නේ. බුධ තමයි ඔබේ බාධක ග්‍රහය වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව අවබෝධ කර ගැනීම වඩාත් වැදගත් වෙනවා. මීන ලග්නයේ උපන් ඔබ දිහා දකිද්දී බොහෝ විට කටයුතු වල යම් ඈලි මෑලි ගතියක් ඇති කරන ආකාර පවතිනවා. අන් අයගේ උදව් උපකාර මතින් තමයි ඔබ සාර්ථකත්වයේ කරා යන්නේ. ඒ නිසා ඔන්න මීන ලග්නයේ උපන් ඔබ විශේෂයෙන් තමන්ගේ ආත්ම විශ්වාසය පෙරදරි කරගෙන සෑම කටයුත්තක්ම සැලසුම් කරොත් ඔබට ජයග්‍රහ ලීලාවෙන් එම කටයුතු නිම කර ගැනීමේ වාසනාව වාග්ය පවතින බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි ස්ථිර ප්‍රතිපත්තීන් ටික තරමක හීන ස්වභාවයක් ගෙන දෙනවා. අන්න එයත් ඔබගේ චරිතයේ තිබෙනා වූ අඩුපාඩු ලෙසින් සලකන්න පුළුවන්. ඒ වගේම තමයි අනුවණකම් බව දැනදනත් ඒ අනුවණකම් ආපහු කිරීමේ ඉඩකඩ මීන ලග්න හිමියන් සතුව පවතින නිසා ටිකක් කල්පනාකාරීව කටයුතු සැලසුම් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි තරමක් වගකීම් දරන්න අකමැති ස්වභාවයක් ගෙන දෙනවා. ඒ නිසා මේ අඩුපාඩුත් ඔබ සකස් කරගත්තොත් ඔබගේ ජීවිතේ වඩාත් ස්වර්ණමය ශක්තිය ළඟා කරගැනීමේ ශක්තිය පවතිනවා. බොහෝ විට ගුරුහරුකම් වලට උපදේශන වෘත්තීන් වලට වගේම තමන්ගේ කතාවේ බලෙන් ජයග්‍රහණ අත්පත් කරගන්න මීන ලග්න හිමියන්ට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ විට දුර බැහැර ගමන් බිමන් වලදී පවා තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාර්ථක කරගන්න, කෙටි ගමන් බිමන් තුලින් ව්‍යාපාරික ඉලක්ක මුදුන්පත් කරගන්න ඔබට හැකියාව ශක්තිය පවතිනවා. ඒ විතරක් නෙමෙයි අතරමැදි ව්‍යාපාර ආදී කටයුතු කරනවා නම් ඉහළ ජයග්‍රහණ අත්පත් කරගන්නත් මීන ලග්න හිමියන්ට වැඩි ඉඩකඩක් පවතින බව අමතක කරන්න එපා. පොළවෙන් ලැබෙන දේවල් වලට ඉතාම අශුභයි. විශේෂයෙන් කෘෂිකර්මාන්ත ආශ්‍රිත කටයුතු වලදී ඔබට ඉහළ ජයග්‍රහණ ගෙන දෙනවා. ඒ වගේම තමයි ජංගම ව්‍යාපාර ආදී කටයුතු වලිනුත් ජයග්‍රහණ
ඉහළ මට්ටමක පවතිනවා. අනුන් යටතේ කරනු ලබන කටයුතු වලට වඩා තමාගේම ස්වාධීන නිර්මාණ තුලින් ශක්තිය ළඟා කරගන්න ඔබට වැඩි ඉඩකඩක් පැවතීම ඉතාමත් යහපත් ලෙසින් සලකන්න පුළුවන්. බොහෝ විට කැලලි සහිත තුවාල ආදිය ගෙන දීමේ ඉඩකඩ තිබෙන නිසා යන්ත්‍ර සූත්‍රාශ්‍රිතව කටයුතු කරන උදවිය තමන්ගේ අර පරිස්සම පිළිබඳව නම් වඩාත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. අන් අය පමණට වඩා විශ්වාස කරන කටයුතු වලින් ටිකක් පරිස්සම් වෙන්න. යුග ජීවිත ආශ්‍රිතව බොහෝ විට තෙවන පාර්ශවයන්ගෙන් යුග ජීවිතයට ප්‍රේමය ආලය වැනි කටයුතු වලට බාධා කිරීම මතපැවීම ඇඟිලි ගැසීම් ගෙන දෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් ටිකක් සිහි තබා ගැනීම වැදගත් වෙනවා. ඔබ පමණට වඩා විශ්වාස කරන උදවියගෙන්ම ඔබට අහිතකරතා මතු කිරීමේ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි අන් අය වෙනුවෙන් කැපවීම වලදී බොහෝ අහිතකර අමිහිරි සිදුවීම් වලට මුහුණ දීමේ ඉඩකඩත් මීන ලග්න හිමියන්ට පවතින බව අමතක කරන්න එපා. දෙසැම්බර් ජනවාරි මාස දෙක තමයි ඔබේ ජයග්‍රාහී මාස ලෙස සැලකීමේ ඉඩකඩ තියෙන්නේ. මීන ලග්නයේ උපන් ඔබේ ලග්නයේ මීන වෙලා කටක සිංහ කන්‍යා කියන නවාංශක තුනෙන් එකක් වුණොත් සිකුරුගේ මහදශා කාල තුලදී ඔබ වඩාත් පරිස්සම් සහගත වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තුලා වෘශ්චික ධනු කියන නවාංශක තුනෙන් එකක් වුණොත් එහෙම සෙනසුරුගේ මහදශා අතුරු දශා කාලවලදී තමයි ඔබ වඩාත් පරිස්සම් සහගත වෙන්න ඕනේ. මකර කුම්භ මීන කියන නවාංශක තුනෙන් එක් නවාංශකයක් වුණොත් බුධගේ මහදශා කාල තුලදී ඔබට යම් යම් අහිතකර දේ වෙන්න පුළුවන්. බුද්ධිමත් සිතින් යුතුව කටයුතු සැලසුම් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මීන ලග්න හිමියන්ට යෙදෙන්නා වූ අහිතකරතා මගහරව ගන්න මාසේ පළමුවන බ්‍රහස්පති දිනවල ඔබට පුළුවන් නම් ළඟම ඇති විහාරස්ථානයකට ගිහිල්ලා බෝමලු ඇමදීමට ඉදලක් පූජා කරන්නේ වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් වේවි. ඒ විතරක් නෙමෙයි. ඔබට හැකියාවක් තිබෙන ශීල ව්‍යාපාර ආදී කටයුතු වලට බෙලිමල් ආදිය දන් දෙන්න ඒ වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් බවට පත් කරගන්න පුළුවන්. විෂ්ණු දෙවියන්ගේ පිහිට හැද සිටීමත් අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද විෂ්ණු දෙවියන් මීන ලග්න හිමියන්ව සුරක්ෂා කරන බව තමයි ඉතිහාස පොතපත තුල පවා සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ தත්වයන් පිළිබඳ හොඳින් අවබෝධ කරගෙන තිබෙනා වූ සුබ தත්වයන් වඩාත් සුබ කරගෙන අහිතකර தත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව ඔබ කටයුතු කරොත් මම හිතනවා ඔබගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියන එක. බොහෝ විට ඔබගේ ජන්මපත්‍රයේ තිබෙනා වූ ග්‍රහ රටා අනුව මෙන්න මෙවැනි தත්වයන් වෙනස් වෙන්න පුළුවන්. විශ්ව පන්සල තුලින් අපි අදහස් කරේ ඔබගේ ලග්නයට අදාළව පොදු ලක්ෂණ කීපයක් තමයි ඒ තුල පැහැදිලි කරේ. ඉතින් ඔබගේ ජන්මපත්‍රයේ ග්‍රහ රටාව විසිරීම තුල මේ තත්ත්වයන් අඩු වැඩි වීම වශයෙන් වගේම යම් යම් වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයන් වලදී ඔබට වඩාත් වැදගත් වෙන්නේ පවුලේ ජ්‍යොතිර්වේදියා මුණ ගැහිලා ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරගෙන ඔබගේ අරමුණු බලාපොරොත්තු අභියෝග ජයග්‍රහණය කරන්න යාමේ මම්පෙත් විවර කර ගැනීම තමයි. ඉතින් විශ්ව පන්සල තුලින් ඔබ එකතු වෙච්ච සෑම දෙනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන අයරින්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා විශ්ව පන්සල තුලින් මම ප්‍රාර්ථනා කරනවා.